ආයිබෝන් නිදවතුනි ජේසු පිටයි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදීත් ඔබ එකතු වෙන්නේ ධර්මය අනුව ධර්ම සාකච්ඡාව සමගින්. දේවවචනයේ පිළිබඳව කරුණු අවබෝධ කරගනිමින් ඔබේ මගේ ජීවිතය සමිදානන් වහන්සේත් එක්ක ගමනක් ආරම්භ කර ජීවිතේ නිමාව දකින්නතුරු උන්වහන්සේත් එක්ක එකට ජීවත් වී උන්වහන්සේ සමග සදාකාලික වාසභවනයට යමයි කිදුනුවන් විදිහට ඔබේ මගේ ජීවිතයේ අරමුණ බලාපොරොත්තුව පරමාර්ථයේ බවට පත් වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා හැමදාමත් වගේ ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව මෙවර සාමාන්‍ය සමයේ 6 වන ඉරු දින තුලදීත් ඔබට මහෝපකාරී වේවි කියලා. ඒ නිසා අද දවසේදී අපි සූදානම් කතිකා කරන්න සාමාන්‍ය සමයේ 6 වන ඉරු දිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහය පිළිබඳව. ඒ සඳහා බොහොමත්ම ගෞරවයෙන් අද දවසේදීත් ආදරෙන් අපි ආරාධනා කළා ගරු ගයාන් ප්‍රසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේට අපේ මැදිරියට පියතුමන්ව බොහොම ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. ආයිබෝන් ජෙසුපිටයි කියලා පියතුමිනි. ජෙසුපිටයි. පියතුමිනි සාමාන්‍ය සමයේ 6 වෙනි ඉරු දිනයි අපි මේ විදිහට ආරම්භ කරන්නේ. මේ දිනෙන් දින සතිපතා දවස් ගෙවිගෙන යනවා. හැබැයි සමිදානන් වහන්සේගේ වචනේ ක්‍රියාකාරීත්වය නම් කෙදිනකවත් අඩු වෙන්නේ නැහැ. නැවතෙන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ කියන්නේ නේද? අහස පොළව වියකිලා ගියත් නැති වෙලා ගියත් මාගේ වචනය කිසිදා පහව නොයන්නේ කියලා. ඒ නිසා ඒ වැදගත් වූ උත්තරීතර වූ උතුම් වූ නිම නොවන වචනේ පිළිබඳවයි අපි අද දවසේදීත් කතා කරන්න සූදානමින් ඉන්නේ. පියතුමිනි පළමුවන දේව ප්‍රකාශනය දෙවන දේව ප්‍රකාශනය සමගින් ශුද්ධ වූ සුවිශේෂය අද ප්‍රධාන අරමුණු විදිහට මුඛ්‍ය පරමාර්ථයන් විදිහට අපිට පැහැදිලි කරන්නේ මොනවද අද දවසේදී? ඔව් ඇත්තටම අද අපිට ස්වාමින් වහන්සේ තුළ ලැබෙන සුවය ගැන තමයි සඳහනක් වෙන්නේ. ඒ සුවය තුළ අපි ජේසුව කොච්චරනම් ජීවිතය අත්දකින්නවද? මොකද ඇත්තටම එදා සමාජය තුළ තේරුම් ගත්ත දෙයක් තමයි බොහෝ දෙනෙක් රෝගී වුණේ, ලෙඩ වුණේ එයාගේ පෞකාරකම නිසා කියලා. ඉතින් එයාගේ පෞකාර ජීවිතයට නිමාවක් සමහර විට මේ සමාගයේ සුවය ජේසුව අත්දැකීම තුළ ලැබීමත් එක්ක සිදු වෙන බව. දැන් ඇත්තටම අද සුදෝ සුවිශේෂය තුළ අපිට හම්බ වෙන ලාදුරු රෝගියා පවා ඔහු ලොකු අරගලයක හිටියේ ලාදුරු රෝගියත් එක්ක. ලාදුරු රෝගයත් එක්ක. නමුත් ඔහුට කොහෙන් හරි දැනගන්න ලැබුණා ස්වාමින් වහන්සේ තුළ සුවය අත්දකින්න පුළුවන් කියලා. එතකොට ඔහුගේ අරගලය උණු ලාදුරු රෝගය ඔහුට හේතුවක් වුණා ජේසුව අත්දකින්නට. ඒ තුළ ඔහු ජේසුගේ සුවය අත්දැක්කා. මේ සුවය සම්පූර්ණයෙන්ම අපේ ජීවිතය අයිති කර ගන්නට අපිට අවස්ථාව තියෙන බව තමයි දේව වචනයෙන් අද අපිට විශේෂයෙන් මතක් කරන්නේ. එවනම් මේ පැහැදිලි කිරීමත් එක්ක අපි සූදානම් අද දවසේ පළමුවන දේව ප්‍රකාශනයේ මේ ආකාරයෙන් උච්චාරණය කරමින් මේ පිළිබඳ කතා කරන්න. ලෙවී ව්‍යවස්ථාවෙන් උපුටාගත් කොටසකි. තවද සමිදානන් වහන්සේ මෝසෙස්ට හා ආරෝන්ට කතා කොට මෙසේ වදාළසේක. යමෙකුගේ ශරීරයේ හැමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ පැල්ලමක් හෝ හටගෙන එය බෝවෙන චර්ම රෝගයක් වන්නට ඉඩ තිබේ නම් ඔහු පූජක ආරොන් වෙත හෝ පූජකයෙකු වන ඔහුගේ පුතෙකු වෙත හෝ ගෙනා යුතුය. පූජකවරයාද ඔහුගේ ශරීරයේ හැමේ කුෂ්ඨය සෝදිසි කළ යුතුය. රෝගයේ ඇති ස්ථානයේ රෝම සුදු පාට වී කුෂ්ඨය හැමේ ගැඹුරටම ගොස් තිබේ නම් එය බෝවෙන චර්ම රෝගයක් වේ. පූජකවරයාද ඔහු සෝදිසි කළ පසු ඔහු අපවිත්‍රයයි කියා ප්‍රකාශ කළ යුතුය. ඔහු හැමේ බෝවෙන රෝගයක් ඇති කෙනෙකි. ඔහු අපවිත්‍රය. පූජකවරයා ඒ තැනැත්තාගේ හිසේ බෝවෙන චර්ම රෝගයක් ඇති බැවින් ඔහු අපවිත්‍රයයි ප්‍රකාශ කළ යුතුය. බෝවෙන චර්ම රෝගියාද තම වස්ත්‍රය ඉරාගෙන තම හිසකෙස් අවුල් කොටගෙන තම උඩුතොල වක්ත්‍ර පටියකින් වසාගෙන අපවිත්‍රයයි කෑගැසිය යුතුය. බෝවෙන චර්ම රෝගය ඇති මුළු කාලය තුලම ඔහු කෙලෙසුණු අපවිත්‍ර කෙනෙකි. ඔහු කඳවුරෙන් පිටත හුදකලාව විසිය යුතුය. පියතුමිනි අද පළමුවන දේව ප්‍රකාශනය උපුටා ගන්නේ ලෙවී ව්‍යවස්ථාවෙන් අපිට පැහැදිලි කර දෙන්න ලෙවී ව්‍යවස්ථාව කියන පොතේ පසුබිම පිළිබඳව අපි එහි කරුණු සාකච්ඡා කරන්නට මත්තෙන්. ඔව්. ඇත්තටම නැවත වතාවක් අපි කල්පනා කරලා බලද්දී ලෙවී ව්‍යවස්ථාව පොතත් අපිට හමු වෙන්නේ පංච පුස්තකයේ තුල. ඉතින් පංච පුස්තකයේ සඳහන් වන ප්‍රධානතම තේමාව වන්නේ නීතිය. ඉතින් ඒ නීතිය තුල දෙවියන් වහන්සේ උන්වහන්සේ තෝරා ගන්න
උන්වහන්සේගේම නායකත්වයේ දරන පුද්ගලයන් තුළින් ඒ සමාජයට නීතිය ගෙනියන්නේ කොහොමද? ඒ සමාජය ඒ ආකාරයට ගොඩනගන්නේ කොහොමද කියන දේ තමයි ලෙවි ව්‍යවස්ථා පොතත් අපිට මතක් කර දෙන්නේ. ඒ වගේම පළමුවන දේව ප්‍රකාශනයේ පැහැදිලි කරනවා යම් යම් කාරණාවන් පිළිබඳව පියතුමිනි. ඇතැම් විට දැන් මේ පිරිසුදුකම එහෙම නැත්නම් අපිරිසුදුකම තීරණය කරන්නට මෙවැනි උදාහරණ ගැනීමට මෙවැනි ක්‍රියා ප්‍රකාශ කිරීමට හේතුව මොකක්ද? පිරිසිදු බව අපිරිසිදු බව එහෙම නැත්නම් ශුද්ධත්වය අශුද්ධත්වය වෙන්න පුළුවන්. මේ පැහැදිලි කරන්නට. ඉතින් අපි එතනදී දකිනවා මේ ඇත්තටම මේ රෝගී තත්ත්වයක් නේද? එතන කියනවා සමේ බිබිලක් හෝ තඩිස්සියක් හෝ එවන් තත්ත්වයක් ඇති වුණොත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා පූජක තැනව හමු වෙන්නට ඕනේ. එතනදී තමයි ඔහු පිරිසුදුද අපිරිසුදුද කියලා සඳහන් කරන්නේ. එතකොට එදා සමාජයේ ඒ කියන්නේ රෝගී ගොඩක් බොහෝ රෝගී තත්ත්වයන් වලට තිබුණේ නැහැ ප්‍රතිකර්ම. එතකොට ඒවා බෝවෙන් රෝග බව වලට පත් වෙන්න තිබුණා. දැන් අද අපි ගත්තොත් ලාදුරු රෝගය අද ලාදුරු රෝගය බෝවෙන් රෝගයක් හැටියට අපි හඳුන්වන්නේ නැහැ. මොකද එහි ප්‍රතිකර්ම තිබෙන නිසා. නමුත් එදා සමාජයේ මෙවන් තත්ත්වයන් තුල බොහෝ රෝගී තත්ත්වයන් නිසා ඒ අය සමාජයෙන් දුරස්ත වෙන්නට. දැන් අපි අද ඇත්තටම කොරෝනා වසංගතයත් එක්ක අපි සමාජ දුරස්තභාවය ගැන ගොඩක් කතා කරනවා. මොකද ඒක බෝ වෙන රෝගයක්. ඒක බෝ වෙන්න පුළුවන්. අපි එකට සම්බන්ධ වීම තුළ එක කිට්ටුව හිඳීම තුළ ඒක සම්බන්ධ වෙන නිසා සමාජ දුරස්තභාවය ගැන කතා කරනවා. ඉතින් එදා සමාජයේත් මේවන් රෝගී තත්ත්වයන් වලදී ඒ අපිරිසුදු පුද්ගලයෝ හිටියොත් ඒ අයගෙන් සමාජය ආරක්ෂා කර ගැනීමට ඒ අයට තිබුණ කාර්යය තමයි තම පූජකයා වෙතට ගියා. පූජකයා ඉදිරියේදී ඔහු අපිරිසුදු පුද්ගලයෙක් හැටියට තේරුම් ගත්තොත් ඔහු අනිවාර්යයෙන්ම සමාජයේ හැසිරෙනවා නම් ඔහු තමා අපිරිසුදුයි කියන I am impure කියන එක සඳහන් කරන්න ඕනේ. ඔක බොහොම ලස්සනට මම හිතන්නේ මේ චතුරට මතක ඇතිද අපේ ළමා කාලේ තිබිච්ච බොහොම ලස්සන කතා මාලාවක් නේ රොබින් හුඩ්. රොබින් හුඩ් කතා මාලාවේ ඔක ලස්සන එක අවස්ථාවක ඔය ලාදුරු රෝගීන් ආශ්‍රයෙන් තියෙන එක කතාව වෘත්තාන්තයක ඔක බොහොම ලස්සනට පෙන්නනවා. ඒ රෝගීන් එන ආකාරයේදී ඔවුන් අපි අපවිත්‍රයි කියලා සඳහන් කරමින් යනවා. ඒ නිසා ඒක ඒ සමාජයේ එදා තිබිච්ච ඉතිහාසයේ තිබිච්ච ක්‍රියාවලියක්. දැන් පිටුමිනේ ඔය කාරණාව පැහැදිලි කරද්දී දැන් මේ දේවධාර්මිකව අපිට ඉදිරිපත් කරන පණිවිඩය මොකක්ද? මෙහෙම මේ පිරිසුදු බව අපිරිසුදු බව තීරණය කරන්න දැන් අපිට මේ සඳහන් කව ඒ පූජකවරයාට කියලා ඉදිරිපත් කරන චර්ම රෝගය සහ මේ අපවිත්‍ර භාවය තුලින් අපිට කතා කරන පණිවිඩය මොකක්ද? දේවධාර්මික හරය මොකක්ද? එදා ඇත්තටම ගොඩාක් වෙලාවට හිතපු දෙයක් නේ රෝගී බව කියන්නේ පාපය නිසා ඇති වෙච්ච දෙයක් කියලා. මිනිසෙක්ගේ පාපිෂ්ඨ ස්වභාවය නිසා තමයි මේ මිනිසයා මේ රෝගී වුණේ, ලෙඩ වුණේ කියන එක. අපිට ඉතින් අද ඒක එහෙම විදිහටම හිතන්නට බෑ. නමුත් ඉතින් අපි කල්පනා කරලා බලද්දී අපේ දුර්වලකම්, අපේ වැරදි, අපේ රෝගී ස්වභාවයට හේතු වෙන අවස්ථාවලුත් තියෙනවා මොනවා වුණත් අපි අද වුණත් කල්පනා කරලා බලද්දී. ඉතින් ඒ නිසා එදා ගොඩක් වෙලාවට මේ යම් තමාගේ පාපය නිසා තමා රෝගී වුණා. එහෙනම් ඒ සුවය අත්දකින්නට එදා ඇතරම මේ පූජක පරම්පරාව කියපුවම එදා පූජක පරම්පරාව පුරාණ ගිවිසුම තුළ අපි දකින්නේ වත් පිළිවෙත් ඉෂ්ට කරන්නට හිටපු කට්ටියක්. එයා ඒ වත් පිළිවෙත් ඉෂ්ට කළා විතරයි. අද නව ගිවිසුම තුළ සහ අපි අද දකින පූජාත්‍රයට වෙනස් වූ පූජාත්‍රයක්. ඒක තමයි මේ පූජාත්‍රය තුළ මෙතන ආරොන් සහ ඔහුගේ පුතුණුවන් ගැන කතා කරන්නේ. ඒ පූජාත්‍රය තමගේ පරම්පරාවෙන් පරම්පරාවට ආපු එකක්. තාත්තා පූජකෙක් නම් පුතත් පූජකෙක් වෙනවා ඒ ආකාරයෙන්. නමුත් අද පූජකවරයා ඒ වගේ නෙමෙයි. ඉතින් ඒ නිසා පුරාණ ගිවිසුමේ පූජකවරයා තුල ඒ අයගේ වත්පිළිවෙත, ඒ අයගේ තුල තමයි වත්පිළිවෙත තුල මේ අය අපිරිසුදුද පිරිසුදුද කියන එක සඳහන් වෙන්නේ. රෝගී බව වෙනොත් ඒ වගේම එතනින් එහාට ගිය අර රෝගී බව ඇති වෙච්ච හේතුව හැටියට ඒගොල්ලන් දැක්ක පාපයත්. අපිත් නිදහස්ව නිකැලල්ව සමහර වෙලාවට දැන් අපි ප්‍රසාද ස්නාපනය තුලින් අපි ජන්ම පාපයෙන් නිදොස් වෙනවා මෙලව එළිය දකින්න සෑම ජීවියෙක්ම පියුතුමිනි හැම කිතුණුවන් විදිහට අපි සුදු ස්වභාව තුල යනනිතාවය අපි තහවුරු කරගන්නවා. එහෙමනම් මේ අපි මිනිස්සු විදිහට අපේ ජීවිතේ පෞකාර ස්වභාවයන් මතුවෙන්න ඉස්මතු වෙන්න ඒ තුල අපි නියැලෙන්න එදිනෙදා අපිත් අපවිත්‍ර භාවයටපත් වෙනවා. අපවිත්‍ර ස්වභාවයට ආයමත් ගමන් කරනවා. කොහොමද එතනින් වැළකීලා අපි පවිත්‍ර ජීවිතයකට ගමන් කරන්නේ? දැන් එදා තිබිච්ච දැන් අද යම්කිසි රෝගයක් හටගත්තයින් අනතුරුව ඔයා මේ පෞකාරම කරා
ඔබ මේ පෞකාරකමේ නියලුණා. ඒ නිසා ඕක ඔබට හටගත්තා. ඒ වෙන්නට පුළුවන් කියලා තව සාප කරන්න වෙන්න පුළුවන්. යමෙක්ව කොන් කරන්න වෙන්න පුළුවන් සමාජය තුල. අර වහන්සේ පැහැදිලි කළා වගේ ඒ වගේ සමාජ තත්ත්වයක් අද නොමැති වෙන්න පුළුවන්. හැබැයි ඇතුළාන්තයෙන්ම කතා කරලා බැලුවොත් දවසක පියදුමෙකුත් අර අපිට ප්‍රකාශ කළා. Tamanගේ ශරීරයේ යම් තැනක රෝගයක් හටගෙන තිබෙනවාද? තැනක තිබෙනවාද? අපි කල්පනා කරලා බැලුවොත් එහි අතීතයට ගියොත් අපේ පාපී ස්වභාවයේ එතන හැඟවිලා තිබුණයි කියන දේ පිළිබඳ යම් තහවුරු කිරීමක් අපිට කරගැනීමේ හැකියාව තිබෙනවා. එහෙමනම් අපිට පැහැදිලි අපේ පාපය අපේ අසනීපයට, අපේ රෝගයට, අපේ අපවිත්‍රභාවයට හේතු වෙනවයි කියන කාරණාව. කොහොමද පියතුමිනි ඒ අපවිත්‍රභාවයෙන් වැළකීලා පවිත්‍ර හදවතකින් ජීවිතේ ජීවත් වෙන්නේ අපි? ඒකට අපිට ඉතින් ඇත්තටම දේව වචනය තුල කටයුතු කරන්න සිදු වෙනවා. ඇත්තන ස්වාමීන් වහන්සේ අපි ඕනම දෙයකදී ගත්තොත් ඇත්තටම දේව වචනය අද කතා කරන මේ රෝගී ස්වභාවය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි ඕනම තැනක අපේ අතුලාන්තයේ තියෙන අරගලයට වෙන්න පුළුවන්. අපේ තියෙන දුර්වල සිතුවිලි වෙන්නට පුළුවන්. අපේ තියෙන පාපිෂ්ඨ සිතුවිලි වෙන්න පුළුවන්. ඒ තියෙන හැම එකකටම විසඳුම් සහ ඒකට එහාට ගිය ලස්සන දර්ශනයක් අපිට දේව වචනය තුල හමු වෙනවා නේද? ඉතින් අපි කතෝලිකයන් හැටියට අපි දේව වචනයට යොමු වෙනවා නම් දේව වචනය තුල එහි පිළිතුර අපි තේරුම් ගන්න උත්සාහ කරනවා නම් අපිට මං හිතන්නේ ලොකු කනස්සල්ලකින් තොරව අපේ දුර්වල ස්වභාවයන් වලින් ඈත් වෙන්නට අපිට හැකියාව තිබෙනවා. පවිත්‍රභාවය අපේ ජීවිත තුළ අත්දකින්නට හැකියාව තියෙන්නේ පෞද්ගලිකව ඔබේ මගේ ජීවිතය තුළ ඔබම කටයුතු කිරීමෙන් නේ. අර පිටින් ගෙනල්ලා දෙන්න කාටවත් බලෙන් කරන්න හැකියාවක් නැහැ. පියතුමා කිව්වා වගේ දේ වචනේ හදාරන්න, ඒ කියවන්නේ මෙනෙහි කරන්න, ඒ ඔබේ මගේ ජීවිතයට ආදේශ කරගන්න කියලා ආරාධනා කරනවා. අපි සූදානම් ශුද්ධ සුවිශේෂයට අපේ අවධානය යොමු කරන්න. ශුද්ධ මාක්තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. එකල රාදුරු රෝගියෙක් යේසුස් වහන්සේ වෙත આવොත් දනින් වැටි ඔබ කැමැති සේක් නම් මා පවිත්‍ර කරන්නට ඔබට හැකියයි අයද සිටියේය. උන්වහන්සේ මහා අනුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා මම කැමැත්තෙමි පවිත්‍ර වන්නේයි වදාළසේක. එකෙනෙහිම ලාදුරු රෝගය පහවී ඔහු පවිත්‍ර කරනු ලැබීය. උන්වහන්සේ මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නයයි ඔහුට තදින්ම අනදී යන්න පූජකයා ඉදිරියේ පෙනී සිටින්න. මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍ර වීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න කියා ඔහු වහා පිටත් කර යවුසේක. එහෙත් ඔහු ගොස් ඒ මුළු සිද්ධියම ප්‍රසිද්ධ ලෙස කියා දස දෙස පතුරුවා හැරියේය. එහෙන් කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන්වහන්සේට නොහැකි වූයෙන් ජේසුස් වහන්සේ පාළු ප්‍රදේශවල නැවතුණු සේක. එසේ වුවද සමූහයා සියලු දිශා භාගවලින් උන්වහන්සේ වෙත පැමිණියහ. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ සුභාරංචිය නම් මෙසේය. පියතුමිනි අපි ශුද්ධ සුවිශේෂයේ වෙත මාක්තුමාගේ ශුද්ධ සුවිශේෂය තුල අපිට පුටාගෙන දක්වා තිබෙන අවධානය යොමු කරද්දී මේ හරි අපූර්ව නිකන් මේ පුරාණ ගිවිසුමින් නවගිවිසුමට එද්දී යම් ඇති වුණු වෙනස්කම් පිළිබඳව අපි දැන් දකිනවා. මේ චර්ම රෝගය ඇති වෙච්ච මිනිස්සු දැන් එදා පුරාණ ගිවිසුම තුල අපි දැක හුදකලා කරලා තිබුණා, ඈත් කරලා තිබුණා. හැබැයි දැන් මේ නවගිවිසුම ඇතුලේ කතා කරද්දී මේ ලාදුරු රෝගයත් එක්ක ඔවුන්ට නිදහසේ සමාලවට හැසිරෙන්න, දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න්ව හමු වෙන්න, කතා බහ කරන්න ඒ නිදහස් වටපිටාව හැදිලා තිබුණා. මොකක්ද මේ වෙනස? කොහොමද පුරාණ ගිවිසුමේ එහෙම වෙලා තියෙද්දි නව ගිවිසුමේ ඔවුන් ඒ ආකාරයෙන් හුදකලා නොකර සාමාන්‍ය ජීවීන් විදිහට ජීවත් වෙන්න උට අවස්ථාව ලැබුණේ? ඔව් ඇත්තටම චතුර එහෙම ලොකු නිදහසක් තිබුණයි කියලා අපිට කියන්නත් බෑ. හැබැයි මේ සිද්ධියේ නම් මේ ලාදුරු රෝගියා ලොකු උත්සාහයක් දරනවා ස්වාමින් වහන්සේ ළඟටම එන්න. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම මීට තව අවස්ථාවක් තියෙනවා ස්වාමින් වහන්සේ ළඟට ලාදුරු රෝගීන් 10 දෙනෙක් එන අවස්ථාවක් මතයතුමා මේ වාර්තා කරන ආකාරයට. දැන් මේ අවස්ථාවේදීත් අපි දකිනවා සමාජීය දුරස්ථභාවයක් ගැන පොඩ්ඩක් සඳහනක් වෙනවා. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් එදා සමාජයේ රබ්බි කෙනෙක් ලාදුරු රෝගියෙක් හා සම්බන්ධ වුණොත් ඒ රබ්බීට වෙනමම පවිත්‍ර වීමේ කාර්යයකට යොමු වෙන්නට සිදු වෙන බවක් තියෙනවා. ඉතින් ඒ නිසා අර සමහර විට ඔබ ප්‍රකාශ කරනවා වගේ පුරාණ ගිවිසුමට වඩා යම්කිසි නිදහස් බවක් තියෙන නැති. නමුත් සම්පූර්ණ නිදහස් බවක් තිබුණේ නැහැ. ඉතින් ඒවන් අවස්ථාවක මෙතන අපි දකින්නේ මේ ලාදුරු රෝගියා තුල තිබිච්ච පිපාසය. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ තුල ගිහිලා ස්වාමින් වහන්සේගෙන් ඒ සුවය අත්දැකීමේ අවශ්‍යතාවය සහ විශ්වාසය. ඔහු 100% ජේසු කෙරේ ලොකු විශ්වාසයක් තියාගෙන යන්නේ. ඔහු ගිහිලා කියන කතා වුණත් බලද්දී
ඔහු කරන ඉල්ලීමේ වුණත් අපි දකින්නේ ඔහු කොච්චරනම් ජේසුස් ගැන විශ්වාසයක් තියනවද. ඉතින් මේ විශ්වාසය නිසා සමහර විට අර සමාජයේ තිබිච්ච බලපෑම් මේ හැම දෙයක්ම සමහර විට අයින් කරලා ඔහු මේ ගමන එන්නට ඇති. ඔහුට ලොකු අභියෝග තියෙන්නට ඇති. නමුත් ඒ කිසි දෙයක් තකන්නේ නැතුව ඔහු ජේසුගේ සුවය සම්පූර්ණයෙන් බලාපොරොත්තුෙන් මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපි ජේසුගේ පැත්තෙනුත් එතන දකිනවා ජේසුත් මේ පුජ්‍යලාව අයින් කරන්නේ නැහැ නේ. ජේසු අපි ඇත්තටම උන්වහන්සේ කොච්චර දයානුකම්පාවෙන් පරිපූර්ණද කියන එක අපිට දකින්නවා. ඒ කියන්නේ උන්වහන්සේටත් හිතෙන්න තිබුණානේ මම රබ්බි කෙනෙක් ඇටියට මම දැන් මෙහුට සම්බන්ධ වුණොත් මමත් පවිත්‍ර වෙන්නට වෙනවා. ඇත්තටම උන්වහන්සේට අවශ්‍ය වුණේ එතකොට ඒ නිසා මේ පුජ්‍යලයාගේ සුවය. ඒ නිසා උන්වහන්සේ පැකිලීමක් නැහැ. උන්වහන්සේ සුවය වෙනුවෙන් උන්වහන්සේ කටයුතු කරනවා. ඒ සුවය දානය කිරීමෙන් අනතුරුව සමිදානන් වහන්සේ ප්‍රකාශ කරන කාරණාව තමයි මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලා ගන්න. දැන් අපි දකිනවා මේ යම් යම් මුල් අවදියේදී උන්වහන්සේගේ ක්‍රියාකලාපයත් එක්ක යම් යම් දේවල් උන්වහන්සේ සංගවන්නට උත්සාහ කරනවාද? කියන්න එපා, ප්‍රකාශ කරන්න එපා, තවත් තැනක් ගිහලා කියන්න එපා කියන යම් යම් කාරණාවන් මගින් අපිට පැහැදිලි වෙන්නේ යම් යම් දේවල් මුල් අවදියේදී උන්වහන්සේ දකිනවනේ හංගන්න උත්සාහ කරන ස්වභාවයක්. ඇයි එහෙම උනේ? ඇයි එහෙම වෙන්නට ඇත්තේ පියතුමිනි? ඔව්. දැන් ඔක ඇත්තටම සමහර වෙලාවට දැන් අපි සමහර වෙලාවට හිතන දෙයක් තමයි කියන්න එපා කියන දේ වැඩියෙන්ම ප්‍රසිද්ධ වෙන්න පුළුවන් කියන එක. නමුත් ඇත්තටම ස්වාමීන් වහන්සේ වන් දෙයක් නෙමෙයි. ඇත්තටම ස්වාමීන් වහන්සේට මේ මොහොතේ අවශ්‍ය උනේ නැහැ මේ ප්‍රසිද්ධතාවය. ඒ ප්‍රසිද්ධිය. ජේසුගේ සුවය ප්‍රසිද්ධ කරගන්නට ඇත්තටම උන්වහන්සේ කල්පනා කරලා බැලුවොත් මේක හොඳම අවස්ථාවක් නේ. උන්වහන්සේව මාකට් කරගන්නට මේ උන්වහන්සේව ප්‍රසිද්ධ කරගන්න හොඳම අවස්ථාවක්. මොකද මේක දැන් මේ මිනිස්සයා ගිහිල්ලා වටේ පිටේ කියනවා කියන්නේ උන්වහන්සේට සම්පූර්ණයෙන් ප්‍රසිද්ධ වෙන්න තිබුණා. නමුත් උන්වහන්සේට ඒක නෙමෙයි උන්වහන්සේගේ දූතකාරය උනේ. උන්වහන්සේට එහෙම ප්‍රසිද්ධියක් අවශ්‍ය උනේ නැහැ. ඒ නිසා කතෝලික සභාව අදටත් සමහර විට දැන් අපි කතෝලික සභාව තුළ සුවයේ ක්‍රියාවල සිදු වෙනවා. පියතුමන්ලා පවා සුවය දානය කරන යාඥාව තුළ සුවය ජනතාවට රැගෙන එන අවස්ථාව නොවන තරම් තියෙනවා. නමුත් කවදාකවත් කතෝලික සභාව තුළ පියතුමෙක් කියන්නේ නැහැ සුවය ලැබුව කෙනෙකුට ඇවිල්ලා ස්ටේජ් එකේ නැගලා කෑ ගහන්න මම මෙහෙම සුවය ලැබුවා අරවද මේවද කියලා. නමුත් සමහර විට සමහර වෙනත් සභාවන් වල අපි දකිනවා මහ පුදුමාකාර විදිහට ඒක දඩමීම කරගෙන කටයුතු කරන්න හදන අවස්ථාවක්. නමුත් කතෝලික සභාව තුළ ඒක කවදාකවත් උනේ නැහැ. ඒ ස්වාමින් වහන්සේත් ඒක එහෙම කළේ නැහැ ඇත්තටම. ඒක මෙතන එහෙම නොවෙන්න එහෙම කරන්න එපා කීමට හේතුවකුත් සමහර විට ස්වාමින් වහන්සේට මේක කරදරයක් වෙයි කියන එක ස්වාමින් වහන්සේ හිතන්නටත් ඇති. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ තව කෙනෙකුට සුවය නොදී ඉන්න බලාපොරොත්තුවක් නෙමෙයි. නමුත් අපි ඊට පස්සේ දකින්නවානේ මෙතන ඊට පස්සේ සදාන් කරන ආකාරයට ස්වාමින් වහන්සේ ඊට පස්සේ මේ ප්‍රසිද්ධියේ හැසිරෙන්නට උන්වහන්සේට ප්‍රසිද්ධියේ යන්නට අවස්ථාවක් ලැබුණ නැහැ කියලා. ඒකෝට බලන්න මේ පොදුම හරියට ලස්සන සම්බන්ධතාවයක්. මුලින්ම ලාදුරු රෝගියා ප්‍රසිද්ධිය නෙමෙයි බොහොම පාළු ප්‍රදේශයක ඔහු හිටියේ. ඔහු පාළු ප්‍රදේශයක ඉඳලා ඇවිල්ලා ඔහුට ලොකු විශ්වාසයක් තුණා ජේසුස් තුළ සුවය ලබන්න පුළුවන් කියලා. ජේසුස් තුළ ඒ සුවය ඔහු අත්දකිනවා. ජේසුස් තුළ ඒ සුවය අත්දැක්කයින් පස්සේ ඊට පස්සේ මොකද වෙන්නේ? ජේසුට පාළු කරේට යන්න වෙනවා. කියන්නේ ජේසුට ප්‍රසිද්ධියේ ඉන්න බෑ. ඊට පස්සේ. ඒ කියන්නේ ඒකෙන් අපිට පෙන්눔 කරන ලස්සන සම්බන්ධතාවය ජේසු අපේ පාපය කරට ගන්නවා. ජේසු ඊට පස්සේ ජේසුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම අප වෙනුවෙන්ම උන්වහන්සේ පරිත්‍යාග කරනවායි කියන එක. දැන් මෙතන මේ සිද්ධිය තුලත් අපි දකින්නේ ජේසු අනිවාර්යයෙන්ම ඊට පස්සේ අපේ පාප වෙනුවෙන් උන්වහන්සේ කුරුස ගමන ගියේ. එතකොට ඒ සිද්ධියම තමයි මේ අවස්ථාවේ සිදු වෙන්නේ. ඒ නිසා ජේසුට මේ මොහොතේ ඇත්තටම මේක ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ජේසු දන්නවා අනිවාර්යයෙන්ම ඊට පස්සේ මේක ප්‍රසිද්ධ වෙනවා. දැන් අද ඔබ මම මේ මාර්ක්තුමාගේ සුවිශේෂය අද කතා කරනවා. අද ඒක අපි මේ අපගේ මේ වර්බුම් නාලිකාව ඔස්සේ ප්‍රකාශ කරනවා. ඒක තවදුරටත් යනවා. ජේසු එදා ඒක දැනගෙන ඉන්නට ඇති අනිවාර්යයෙන්ම. මේක අනිවාර්යයෙන්ම අද මේ ලාදුරු රෝගියා ගිහිල්ලා මේක කියන්න ඕනේ නැහැ. ඒක මාක්තුමා කවදාරි දවසක මේක ලියයි. ලූක්තුමා මේක ලියයි කවදාරි දවසක. මතයුතුමා කවදාරි දවසක ලියයි. ඒක ඊට පස්සේ දේව වචනය ඔස්සේ ප්‍රචාරය වෙයි. ඒක කවදාරි දවසක මේ වගේ රූපවාහිනී නායිකාවක් තුළින් ඒක ප්‍රකාශ වෙයි කියන එක ස්වාමීන් වහන්සේ එදා දැක්කා. එදා ස්වාමීන් වහන්සේට අවශ්‍ය වෙන්නේ නැහැ ලාදුරු රෝගියා ලව්වා මේක කරන්න. ඒ කියන්නේ ඇත්තටම ස්වාමීන් වහන්සේ කොච්චර සියුම්ද හැඟීම් බලද කියන්නේ ස්වාමීන් වහන්සේට ඇත්තටම අපි කතා කරනවා නම් අර අහිංසක මිනිස්සයව වෙලඳන්වීමක් කරගන්න ඕනෙුනේ නැහැ. සමහර විට අපි අපේ ජීවිතේ යමාර දේවල් වලදීනේ අපි කොච්චර කාවරම් උපයෝගී කර ගන්නවද මේ විවිධ දේවල් වලට අපි මේව කරද්දී. නමුත් ස්වාමීන් වහන්සේ එහෙම කළේ නැහැ. ස්වාමීන් වහන්සේට මේ මිනිස්සයව මේ ලාදුරු රෝගියාව වෙලඳන්වීමක් කරගන්න මේ ඕනුනේ. ස්වාමීන් වහන්සේට ඕනුනේ මේ ලාදුරු රෝගියාට ඒ සුවය ලබා දීමයි.
ඒ ප්‍රකාශනය තුළ අපි පියතුමනි දකින්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා වුණත් පුදුමාකාර කීකරුකමක්, ඒ වගේම නිහතමානීකමක්, යටහත් පහත් භාවයක්. අපි දන්නවා ශුද්ධ සභාව, අපේ කතෝලික සභාව කියලා කියන්නේ සුදුතුම් පියාණන්ගේ සිට කාදිනල් හිමිපාණන් වහන්සේලා, රාජගුරු ප්‍රසාදීන් වහන්සේලා, පූජා ප්‍රසාදීන් වහන්සේලා, ප්‍රමුඛ ගිහි පැවිදි හැමෝම හරියට දම්වැලක පුරුක් වගේ එකිනෙකට බැඳිලා කටයුතු කරන ලස්සන ගමනක් තමයි අපි ඉදිරියට ගමන් කරන්නේ. ඔබ වහන්සේලා කාදිනල් හිමිපාණන්ට කීකරුයි. රාජගුරු ප්‍රසාදීන් වහන්සේලාට අපේ පදිවල පූජා ප්‍රසාදීන් වහන්සේලා කීකරුව කටයුතු කරනවා. ඒ නිසායි සභාව අදත් පැවතිලා තියෙන්නේ. එහෙමනම් මේ කීකරුකම කෝ අද සමාජය තුල ගිහියන් විදිහට අපේ ජීවිත තුල අපි පෞල් ජීවිතයක් ගත්තත් ස්වාමි පුරුෂයා බිරිඳ දූ දරුවෝ තුල ඒ කීකරුකම අත්විඳින්නට ඕනේ. අපි කාර්යාලයක රැකියා ස්ථානයක් ගත්තත් ඒ කීකරුකම අත්දකින්නට ඕනේ. අපි පාසලක් ගත්තත් ඒ කීකරුකම අත්දකින්නට ඕනේ. හැබැයි කෙනෙක් හිතන්නේ කීකරු වෙන තැන මේක කොන්වීමක්ද එහෙම නැත්නම් මේක අපි කියන්නේ නිවටකමද කියලා සමහරලාවට හිතනවා. හැබැයි එය නොවේයි. දේවපුත්‍රයා කීකරු වුණා නම් ඇයි අපිට බැරි? ඔව් ඇත්තටම මේක බොහොම ලස්සනයි මේ චතුර ඇත්තටම බහ ප්‍රශ්නේ තරි ලස්සනයි. මොකද මෙතන ඇත්තටම මෙතන ගිහිලා උන්වහන්සේ කියන්නේ ලාදුරු රෝගියාට ගිහිලා පූජකයා ඉදිරියේ පෙනී සිටින්න කියලා. උන්වහන්සේ පූජකයන්ගේත් පූජකයා. නේ? එහෙනම් බලද්දි. ඉතින් එහෙව් ස්වාමින් වහන්සේ එදා සම්ප්‍රදායට කරු කළා. උන්වහන්සේ සම්ප්‍රදාය සිස්ටම් එක ඒක වෙනස් කරන්න උන්වහන්සේට ඕනුනේ නැහැ. මොකද ඇත්තටම පුරාණ කිව්සොතල අපි පළවෙනි කිව්වෙත් දැක්කනේ පූජකවරයා ආවම ගිහිල්ලා පෙනී සිටින්නට ඕනි කියලා. ඒකෙන් තමයි මොහු පවිත්‍ර වෙච්ච බව සඳහන් කරන්නේ. නමුත් ඔහු දැන් ස්වාමීන් වහන්සේට හිතන හරි ඔහු පවිත්‍ර වෙලා තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම දෙයක් වෙන්න ඕනේ නැහැ කියලා උන්වහන්සේ කටයුතු කරා. නමුත් උන්වහන්සේ එහෙම කළේ නැහැ. උන්වහන්සේ කිව්වා ගිහිල්ලා මුණ ගැහෙන්න පූජකයා ඉදිරියේ පෙනී සිටින්න ඒ පවිත්‍ර වීමේ සලකුණක් ඇටියට ඒ පෙන්눔 කරන්න. ඉතින් ඒක තමයි ඇත්තටම ස්වාමීන් වහන්සේගේ ජීවිතේ අපි දකින මහා බලවගතුම දේ. උන්වහන්සේ කවදාකවත් උන්වහන්සේට ලැබිච්ච තැන දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට මේ ලෝකෙට ඇවිල්ලා තිබුණේ ප්‍රබලත්වය දඩමීම කරගත්තේ නෑ උන්වහන්සේ. උන්වහන්සේ ඒ සමාජයේ සිස්ටම් එකත් එක්ක උන්වහන්සේගේ පණිවිඩය සමාජයට ඇතුල් කරන්නටයි උන්වහන්සේ උත්සාහ කළේ. ඒක අපි ඇත්තටම හොඳ ස්වාමීන් වහන්සේ තුල දකිනවා. ඉතින් ඔබ කිව්වා වගේ අද සමාජය තුල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ඕකයි. අපිට සමහර විට අපේ නායකයව පිළිගන්නට බෑ. අපි හැම කෙනෙක්ම නායකයෝ වෙන්න උත්සාහ. අපි හැම කෙනෙක්ම මුදුනා කර වෙන්නට උත්සාහ කරනවා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ආරගලයක් තියෙනවා. අද සමාජයේ අපිට මේ සිස්ටම් එක සමහර විට මේ වෙනස් කරන්නට අපි උත්සාහ කරනවා. තියෙන සාම්ප්‍රදායික පැවැත්ම වෙනස් කරන්න උත්සාහ කරන සමහර දේවල් වෙනස් වෙන්නට ඕනේ. නව්‍යකරණයටපත් වෙන්නට ඕනේ. නමුත් ඒ හැම දෙයක් තුළම තිබෙන ප්‍රධාන තැන ඒ කියන්නේ ජේෂ්ඨයට තැන දෙන එක. ඒක අද ගොඩාක් වෙලාට සමාජවල නැහැ. බොහෝ තැන්වල දැන් මම පසුගිය දිනක මට මතකයි අපේ යුද හමුදා සේවයේ සහෝදරයෝ කීප දෙනෙක් මාත් එක්ක කතා කළා. ඒගොල්ලොනුත් කතා කරනවා ඉස්සර තිබුණ ජේෂ්ඨයාට අපි කොහොමද කටයුතු කළේ පියපාද. අපි ජේෂ්ඨයත් එක්ක අද එහෙම නැහැ. අද බාල පරම්පරාවේ එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා සමාජයේ අපි හැම දෙනෙකුටම තියෙන ප්‍රශ්නේ තමයි අපි හැම කෙනෙක්ම මුදුනා වෙන්නට උත්සාහ කිරීම. එතනයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපිට තේරුම් ගන්න පුළුවන් නම් මගේ කාර්යය මෙච්චරයි, මම කළ යුතු දේ මෙච්චරයි, මට එහා කටයුතු කරන කෙනාට මම දිය යුතු සහයෝගය මෙච්චරයි. මේ කියන දේ තේරුම් අරගෙන අපි කටයුතු කරන්න ගියොත් අපේ සමාජය බොහොම ලස්සනට පවතී. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ තුල ඇත්තටම ඕන තරම් උදාහරණ තියෙනවා. අපි කතෝලිකයන් හැටියට අපි විශේෂයෙන් කතෝලික ජීවිතය තුල ඒ දේ කරන්න අපි උත්සාහ කරනවා නම් ඒක ගොඩක් වටිනවා. ලාදුරු රෝගියාට ප්‍රකාශ කළාට ඒ ප්‍රකාශ කරන්න එපායි කියලා සංවිධානන් වහන්සේ ඔහු එසේ කළේ නැහැ. ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කියා දස දෙස පතුරුවා හැරියේය. ඒකයි නේද? සංවිධානන් වහන්සේ තුලින් අපි අත්දකින සුවය වෙන්න පුළුවන් පියතුමිනි, ප්‍රීතිය වෙන්න පුළුවන්. එක වෙලාවකට හිතෙනවා මේ කාරණාවත් එක්ක මේ හදවතේ හංගගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. තියාගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. උන්වහන්සේ ප්‍රාතිහාරයක් කළා නම් සුවය සම්පූර්ණයෙන් දානය කර අවසන්. ප්‍රීතිය සම්පූර්ණයෙන් දානය කර අවසන්. ඒ නිසා ඔබ මම ජීවිතේ යම් තෘප්තියක්, යම් ප්‍රීතියක්, සතුටක් මේ මොහොතේ හිතවතුනි අත්විඳිනවා නම් ඒ පූර්ණත්වයටපත් වෙන්නේ කවදා හරි දවසක සංවිධානන් වහන්සේ ඔබ අත්දැක්කාට පස්සේ. නිරන්තරයෙන් නිරතුරුව හරියාකාරව උන්වහන්සේව අත්දැක්කට පස්සේ හරියට ලාදුරු රෝගියාට වුණා වගේ. ලාදුරු රෝගියා සතුට ප්‍රීතිය ජීවිතය අත්දැකලා තියෙන්නේ නැති රෝගය තුල හිටියත් සමහර වෙලාවට. හැබැයි සංවිධානන් වහන්සේගේ සුවය දුන්නායින් අනතුරුව හිතේ තියන් ඉන්න බෑ. හදවතේ තියන් ඉන්න බෑ. හැමෝටම ගිහිල්ලා කිව්වා. ඒ නිසා අපිත් අපේ ජීවිතවල බැලුවොත් පියතුමින් නේද සංවිධානන් වහන්සේ කොච්චර දේවල් කරලා තියෙනවද? අපි ඒවට මොනවද දැන් කරන්නේ? අපේ අරගලයේ දැන් ඇත්තටම අපි ගත්තොත් දැන් මේ කාලේ නැවතතාවක් අපි සම්බන්ධ වෙනවා නම් මේ කාලයත් එක්ක අපි තියෙන ලොකු අරගලයකනේ මේ කොරෝනා වසංගත තත්ත්වය මේක. දැන් මේ ලාදුරු රෝගයා මොනතරම් අරගලයකද ඔහු හිටියේ ලාදුරු රෝගයත් එක්ක. ඒ අරගලය තුලම ඔහුට අවස්ථාවක් හම්බුණා කොහෙන් හරි ඔහුට ඇහෙන්න ඇති
ජේසු කියලා කෙනෙක් ඉන්නවා ඔහුට පුළුවන් ලාදුරු රෝගය සුව කරන්න මාරිසලක වගේ විශ්වාසයේ ඔහු ආවනේ. එතකොට ඒ ලාදුරු රෝගයාට ජේසුව මුණ ගැහුවේ මොකද්ද හේතුව? ඔහුගේ අරගලය. ඔහුගේ ලාදුරු රෝගය. එතකොට ජේසුව මුණ ගැහෙන්නට ඔහුට ලාදුරු රෝගයේ හේතුවක් වුණා. එතකොට අපේ අරගලය අපිට වාසනාවක් වෙනවා. අපේ අරගලය අපිට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවා. අපිට මේ කොරෝනා වසංගතය අපි කොච්චර දුරට අපි කොච්චර පීඩාකාරී වුණත් ඒකත් අපි නොදන්න විදිහකට අපිට වෙස්වලාගත් ආශිර්වාදයක් වෙනවාසා වුණා. අපි දන්නවා. අපි ඉස්සලා කිව්වා වගේ පරිසරයට අපි වින කරලා තිබුණා. පරිසරය විනාශ කරලා තිබුණා. අපි දැන් හිතනවා පරිසරයට අපි එහෙම කරන්න හොඳ නැහැ. අපි පරිසරය මේට වඩා හොඳට ආරක්ෂා කරගන්න. ඔය වගේ අපේ ජීවිතේ ඒ අරගලයම අපිට ලොකු පිම්මක් එක්ක අපිට මම හිතන්නේ ලොකු ගැම්මක් එක්ක නැවත නැගී සිටින්නට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඔබ වහන්සේ කියපු කාරණාව සැබවින්ම සත්‍යයි. මොකද මේ ඊයේ දවසේදී මගේ ආදරණීය සහෝදරියගේ මේ ග්‍රන්ථයක් එළි දැක්වීමේ උත්සවයකට මම සහභාගී වුණා. අය ඇගේ කතාවේදී ප්‍රකාශ කළා මේ කොරෝනා වසංගතය ඇයට වෙස්පලාගත්තු ආශිර්වාදයක් වුණා. කාර්යබහුල ජීවන රටාවක හිටියේ. පොතක් ලියන්න ආසාව තිබුණා. හැබැයි කොරෝනා නිසා ගෙදරට වෙලා හිටියා. ඒ පොත ලියන්න ඇයට හැකියාව ලැබුණ අවස්ථාව ලැබුණා කියලා. හින්දා යම් යම් විදිවලට යම් යම් ආකාරයෙන් ඔබේ මගේ ජීවිතවලට අරගලයම ප්‍රශ්නයම ආශිර්වාදයක් බවට පත් වෙනවා. අපි සූදානම් සාමාන්‍ය සමයේ 6 වන ඉරුදිනට අදාළ දෙවන දේව ප්‍රකාශනයේ වෙත අපේ අවධානය යොමු කරමින් කතිකා කරන්න. පවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි. එයින් ඔබ කෑවත් බීවත් වෙන දෙයක් කළත් සියල්ල දේව ගෞරවය පිණිස කරන්න. ජුදෙව්වරුන්ටවත් ග්‍රීකයන්ටවත් දෙවියන් වහන්සේගේ සභාවටවත් බාධාවට හේතුවක් නොවන්න. මම නම් මාගේම ප්‍රයෝජනය නොසොයා බොහෝ දෙනෙකුගේ ගැලවීම පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා සියල්ලෙහිදී සියල්ලන් සතුටු කරමි. මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබද මා ආදර්ශයට ගන්න. ශුදු පවුලුතුමා මේ කොරින්තියවරුන්ට ලියන ලද ලිපිය තුල පියතුමිනි අද දවසේදී අපිට ආරාධනා කරන්නේ ටිකක් අමාරු කර්තව්‍යයක්. අපි මොන දේ කරත් එය හැම දෙයක්ම දේව ගෞරවය පිණිස කරන්න. මේ අපි යම් යම් තැන්වලදී මේ වාක්‍යම දේ වචනය තුල අපි අධ්‍යයනය කරනවා, අපි ප්‍රකාශ කරනවා. කොහොමද පියතුමිනි අපේ ජීවිතේ කරන අපි සාමාන්‍ය සරලම දේවල් ටිකනේ මේ ටික. කන එක උදේට දවල්ට රැයට කනවා. සමහර වෙලාවට එදිනෙදා අපේ ක්‍රියාකාරකම් ටික කරගන්නවා. ඒ සුළු දේවල් අපේ ජීවිතේ. ඒ සුළු දේවල් කරත් ඒ හැමදේම දේව මහිමය පිණිස කරන්න කියලා අපිට පවුලුතුමා ආරාධනා කරනවා. කොහොමද අපි ඒකට පිවිසෙන්නේ? ඒ හැම දෙයකදීම අපිට පුළුවන් නම් අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි දැන් ඔබ කිව්වා වගේ බොහොම සරල දේවල් නේ අපේ ආහාර වේල අපි ගන්න එක. අපි ඒදී අපි කොච්චරනම් හිතන්න ඕනද ඒ ආහාර වේල අපේ ළඟට එන්නට කොච්චරනම් කී දෙනෙක් දායක වෙලා තියෙනවද? ඒකට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කොච්චරනම් ලැබිලා තියෙනවද? මොකද අපි ආහාර ගන්න වෙලාවේදී ඒ ආහාරයක් නැතුව කුසගින්නේ වේදනාව විඳින මිනිස්සු ඕන තරම් ඉන්නවනේ. ඒ නිසා දෙවියන් වහන්සේ තුල අපි ලැබුණු වරප්‍රසාදයක් හැටියට අපි ඒක තේරුම් අරගෙන කටයුතු කරනවා නම් ඒක වෙනත් දෙයකට නෙමෙයි. ඇත්තටම දෙවියන් වහන්සේ තුලම ලැබුණු ආශිර්වාදයක් හැටියට දැන් ජේසුණත් දැන් මේ ආකාරයේදී මේ අද දවසේ අපි දකින ආකාරයට ජේසුගේ ආදර්ශය දැන් පවුලුතුමා කියන්නේ ඒ ආදර්ශය තුල අපි ජීවත් වෙන්න කියලා. ජේසුට අපි කිව්වා වගේ අර මේ රාදුරු රෝගියව සුව කිරීම ඒ ක්‍රියාව උන්වහන්සේට ලොකු අවස්ථාවක් කරගන්න තිබුණා. උන්වහන්සේව මහා ප්‍රසිද්ධියකට ලක් කරන්න. නේ? නමුත් උන්වහන්සේ ඒක කළේ නැහැ. උන්වහන්සේට ප්‍රසිද්ධ වෙන්න හොඳම අවස්ථාවක්. උන්වහන්සේ මේ වගේ දෙයක් කළයි කියන්නේ මුළු සමාජයේම උන්වහන්සේව ඇත්තටම රජ කෙනෙක් හැටියට පිළිගන්න තරම් ඒ කියන්නේ බොහෝ විශිෂ්ට පුද්ගලයෙක් හැටියට පිළිගන්න තත්වයකට පත් වෙන්න තිබුණානේ. නමුත් උන්වහන්සේට ඒක අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමය වෙනුවෙනුයි ඒ දේ කළේ. ඒ නිසා උන්වහන්සේට එහෙම ප්‍රසිද්ධ වෙන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. ඒ නිසා අපි කරන බොහෝ දේවල් අපි තේරුම් ගන්නවා නම් ඒකේ නියමාකාර අර්ථය සහ අපි මේ හැම දෙයක්ම දෙවියන් වහන්සේ තුල කරනවායි කියලා ඒ තුල අපි අනවශ්‍ය යටින් එක දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි නියමාකාරයෙන් හරි දේ කරමින් හරි දේ බලාපොරොත්තුෙන් කටයුතු කරන පුද්ගලයන් බවට පත් වෙනවා. එක්තරා ආකාරයකට පියතුමිනි පසුදෝ පවුලුතුමකට ආරාධනා කරන්නේ මට මාව මරන්න කියන දේ මගේ ඇතුලෙන් තමකම නසන්න කියන දේ දැන් මේ කියනවා මම නම් මාගේම ප්‍රයෝජනය නොසොයා බොහෝ දෙනෙකුගේ ගැලවීම පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා සියල්ලෙහිදී සියල්ලන් සතුටු කරමි. අපිට අමාරු දේ අපි කොහොමද මේ එදා දවස තෘප්තමත් කරගන්නේ තෘප්ත කරගන්නේ එකතු කරගන්නේ කියන කාරණාව පිළිබඳව අපි වෙහෙසෙනවා. එහෙමනම් කොහොමද මේ අපිට අපේ දේවල් කරගන්න බැරි කොට සමහරට වෙලාවක් නැතිකොට මුදල් හිගකොට තවත් කෙනෙක් පිළිබඳ බලන්නේ. ඒක අපිට අරගලයක් අමාරු දෙයක්. නමුත්
අපිට ඒකෙන් ලැබෙන සතුට කොච්චරනම් ප්‍රබලද. දැන් උදාහරණයක් ඇරෙට ඇත්තටම අපි හිතනවා දැන් සමහරට මට දේවල් ලං කරගන්නට ඕනේ. මට ජීවිතේ ගොඩාක් දේවල් අවශ්‍යයි කියලා. නමුත් ඒක එහෙම නැතුව මටත් ළඟා කරගත්ත දෙයකින් තව කෙනෙකුට මම යම්කිසි දෙයක් කරනවා නම් ඒකේ තියෙන සතුට හරි පුදුමාකාරයි. දැන් මට මතකයි දැන් මේ ලාදුරු රෝගය ගැන කතා කරද්දිම මම වත්තල මීසමේ ඉදිද්දි හැඳලා තියෙනවා ලාදුරු රෝහල. මම ওই ස්ථානෙට යනවා. ඉතින් මේ මිනිස්සු ඇත්තටම අදටත් කියන දේ තමයි ෆාදර් කොච්චර කිව්වත් මේ ලාදුරු රෝගය කියපුවා මිනිස්සු බයයි. අපිව නිකන් මේ කොන් කරලා දාලා තියෙනවා. සමහරවිට අපේ පවුල් වලින් පව අපිව මේවා කරලා දාලා තියෙනවා. අපිව අමතක කරලා දාලා තියෙනවා. නමුත් ඉතින් ඉඳලා හිටලා හරි කවුරු හරි එන එක අපිට ලොකු ශක්තියක්. හිතට ලොකු ආසාවක්. ඉතින් සමහර වෙලාවට ඉතින් ඒ නිසා මමත් කීප වතාවකදීම ඒ අවස්ථාව එතනට යනවා. එතනට ගිහිල්ලා මේ රෝගීන් එක්ක නිකන් ගිහිල්ලා කතා කරලා හරි එනවා. ඉතින් ඒක ඒ ලබන සතුට අපිට ගොඩාක් දේවල් එකතු කරගත්තයි කියලා ලැබෙන සතුටකට වඩා මහ පුදුමාකාරයි. ඉතින් ඒකයි අපි හිතන්නට ඕනේ. සමහර වෙලාවට අපිට සතුටු වෙන්නට පුළුවන්. අපේ ජීවිතය අපි සාර්ථක කරගත්තා. අපේ ජීවිතය අපි වාහනයක් මිලදී ගත්තා. අපේ ජීවිතය අපි හොඳ ගෙයක් හදාගත්තා. ඒවා වටිනවා. හොඳයි අවශ්‍යතාවයන් තමයි. නමුත් ඊට වඩා අපි කෙනෙකුට ශක්තියක් වෙලා තියෙන සිද්ධියක් අපි ගත්තොත් මේකට උදාහරණයක් ඒ හා සම්බන්ධව ඒ කෙනාට වෙච්ච ඒ සහයෝගය වෙන්න පුළුවන්, උදව්ව වෙන්න පුළුවන්. ඒ තුල අපි මහා පුදුමාකාර තෘප්තියක් අත්දකිනවා. සමහර විට අද කුහක ලෝකයේ තුල උදව් ලබා ගන්න කෙනා ඒ උදව්ව ලබාගෙන අන්තිමට අපිටම බාධා වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. නමුත් අපි යහපත් දෙයක් කරලා තියෙනවා කියන සතුට මම හිතන්නේ ඒක ගොඩාක් දේවල් ළඟා කර ගන්නවට වඩා ලොකු සතුටක් වෙන්නට පුළුවන්. සියල්ල මමම සතු නොකරගෙන තමන් සතු නොකරගෙන ජීවිතේ හරි අඩක් සමහර වෙලාවට තවත් කෙනෙක් වෙනුවෙන් වැය කරන්න පුළුවන් නම් වෙන් කරන්න පුළුවන් නම් ඒක මහ ලොකු දෙයක්. ඔබේ මගේ ජීවිතයේ කිතුණුවන් විදිහට අර දිව්‍ය සත්ප්‍රසාදීය ජේසුස් වහන්සේ පිළිබඳව කතා කරද්දී උන්වහන්සේ දා මහ බ්‍රහස්පතින්දා දවසේදී කියන්නේ මහා සීකිරීම පිණිස මේ කරන්න කියලා රොටි අරගෙන කඩලා හැමෝටම බෙදලා දෙනවා. පූපාකාරයෙන් ජීවමාන ජේසුව ඔබ මම අද දවසේදී අදහනවා. එය කැඩෙනවා. ඔබේ මගේ දිවට රසක් වෙලා ඔබේ මගේ ශරීරයේ අධ්‍යාත්මිකව පෝෂණය කරනවා. අන්න ඒ වගේ ඔබත් මමත් කිතුණුවන් විදිහට මේ ජීවිතේ තවත් කෙනෙක් වෙනුවෙන් කැඩියෙන්න ඕනේ, බිඳෙන්න ඕනේ, වැය වෙන්න ඕනේ. එන්න ඒකයි අර පොළවේ ලවණ වෙනවා, ලුණු වෙනවා කියන කාරණාවත් එක්ක ඔබට මට පැහැදිලි කරන්න. කිතුණුවා යනු වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හිතවතුනි සමාජය වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් වැය වෙන්න, දිය වෙන්න සමිදානන් වහන්සේ කැඳවපු තෝරාපත් කරගත්තු පුද්ගලයෙක් කියන කාරණාව පැහැදිලි. ඒත් එක්කම පියතුමිනි දෙවන දේව ප්‍රකාශනයේ අවසාන භාගයේදී සුදු පවුලුතුමන් හරි අපූර්ව ලස්සන පරිපූර්ණ කියමනක් කියනවා. මා ක්‍රිස්තුන් වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබද මා ආදර්ශයට ගන්න. ඒ කියන්නේ අපි කිතුණුවා ධන ලකුණ දාලා සමානයි කියලා ගත්තොත් අපිට ගන්න වෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ. කිතුණුවා යනු තවත් ක්‍රිස්තුවරයෙක්. කොහොමද පියතුමිනි සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන දුර්වලකම් අඩුපාඩුකම් තියෙන මේ අපි කොහොමද තවත් ක්‍රිස්තුවරයෙක් බවට පත් වෙන්නේ? අපේ ජීවිතයේ අඩුපාඩුකම් මේ හැම දෙයක් එක්කම අපි ස්වාමීන් වහන්සේගේ වටිනාකම් කිස්තු කිතුණු වටිනාකම් අපිට ජීවත් කරන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ. දැන් ඇත්තටම දැන් පාවුලුතුමා ගත්තාම ඉස්සෙල්ලා හිටපු සාවුලුනේ. ජේසුට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙච්ච ජේසුට විරුද්ධව කටයුතු කරපු සහ ජේසුව අදහන මිනිස්සුන්ව මරණයට පවාපත් කරන්න තරම් පෙළඹිච්ච පුජ්‍යලෙක්. නමුත් ඔහුගේ ඒක අවස්ථාවක ජේසුව අත්දැක්කයින් පස්සේ ඔහු දැන් කියනවා මම ක්‍රිස්තුස් වහන්සේව ආදර්ශයක් කරගන්න තරමට. එතකොට තමාට විරුද්ධවාදියෙක් හැටියට හිතපු කෙනෙක්ව ඊට පස්සේ තමාට ආදර්ශයක් කරගෙන ඒ ආදර්ශය කරගෙන මම ජීවත් වෙන ආකාරයට අනිත් අයට තමාව ආදර්ශයක් කරගන්න කියනවා. එතකොට ඒක කරන්න බැරි දෙයක් නෑ. බැරි දෙයක් නෙමෙයි අපිට. පාවුලුතුමාට ඒක කරන්න පුළුවන් වුණා නම් ඔච්චර ජේසුට විරුද්ධව ගමන් කරපු කෙනෙකුට ඒක කරන්න පුළුවන් වුණා නම් ඔබට මට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. හැබැයි ඒක අපේ මම හිතන්නේ කතෝලිකයන් හැටියට බොහෝ දෙනෙක් කරනවා. බොහෝ දෙනෙක් කරනවා. දැන් ඇත්තටම මගේ මිත්‍රයෙක් ඉන්නවා. ඔහු ලොකු ආයතනයක අයිතිය තියෙන කෙනෙක්. ඔහු මට දවසක් කියනවා ෆාදර් මගේ ආයතනයේට අලුතෙන් අයව ගද්දී මම ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා කතෝලික අයව ගන්න. මම ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා කතෝලික. මම කිව්වා ඔයා කතෝලිකින්ද එහෙම කරනවා? නෑ ෆාදර් මම කතෝලිකින්ද නෙමෙයි. නමුත් කතෝලිකයෙක් මගේ ස්ථානයට එද්දී ඒ කතෝලිකයාගේ තුල මම විශේෂත්වයක් දකිනවා.
කියන්නේ මම මෙතනදී මේ කියන්නේ කිසිම ભેදයක් ඇති කරන්න උත්සාහ කරනව නෙමෙයි. නමුත් ඒක තියෙනවා. ඒ කියන්නේ දැන් ඔහු මට කියන දේ තමයි ෆාදර් කතෝලිකයෙක් හැම ඉරිදාම හරි එහෙම නැත්නම් සතියේ හැමදාම සාරි දිව්‍ය පූජාට යනවනේ. සතිය හැම දවසම නොගියත් අඩුම ගානේ ඉරිදාට යනවනේ. ඉරිදාට ගිහිල්ලා මේ මගේ පාපයයි මේ මගේ පාපයයි කියලා පපුවට ගහගන්න මිනිස්සයා මම හිතනවා අනිවාර්යයෙන්ම මගේ ආයතනයට ඇවිල්ලා වැරද්දක් කරන්නේ නැහැ කියලා. නේ? පපුවට අත ගහගෙන වැරදි කරන අය නැහැයි කියලා කියන්නේ නැහැ කතෝලිකයෝ. එහෙමයි ඉන්න පුළුවන්. නමුත් ඔහු කියන කතාවේ අපේ කතෝලික අනන්‍යතාවයේ විශේෂත්වයක් තියෙනවා ඇත්තටම. අපිට හැම මොහොතකම දිව්‍ය පූජාවට ගියාම අපේ දුර්වලකම ගැන හිතන්නට මතක් කරගන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ තුල අපි ඇත්තටම ඒක අමතක කරලා ජීවත් වෙනවට වඩා අපි ගොඩක් වෙලාවට උත්සාහ කරනවානේ. මට මගේ අතින් මේක සිදු වුණා. මම මේක හදා ගන්න ඕනේ. එහෙම කියන තත්වයකට එද්දී මම හිතන්නේ අපි කිතුණු වටිනාකම් තුළ ලොකු ආදර්ශමත් ජීවිතයකට ගත කරන්න අපි උත්සාහයක් දරනවා. කතෝලිකයෝ මං හිතන්නේ ඒක දෙක ගොඩක් වෙලාට තියෙනවා. දැන් අර මේක අපි පෞල්තුමාගේ ප්‍රකාශනයේ පිළිවන් සඳහන් කළ නිසා මට මේ හිතට නැගුණේ බීතුමිනි අපි සාමාන්‍ය ජීවිතේ අපි සමහරලාවට ධර්මයත් එක්ක කටයුතු කරන වෙන්න පුළුවන් දේව ධර්මිකව කටයුතු කරන අර ඔබ වහන්සේ කිව්වා වගේ දිනපතා දිව්‍ය පූජාවට සම්බන්ධ වෙන බොහොම භක්තියෙන් යුතුව ඉදිරියට ගමන් කරන කිතුණුවන් විසින්ම ප්‍රකාශ කරන කාරණාවක් තමයි මම දෙවියන්ට කිට්ටු වෙන්න. ජේසුට ලං වෙන්න ප්‍රශ්නත් වැඩි මට. බාධකත් වැඩි මට. ජීවිතේ වැටෙන්නේ මම කියන කාරණාව. මේක සාමාන්‍ය සරල ප්‍රශ්නයක් කියලා සමහර වෙලාවට. ඒකට මොන හරි පිළිතුරක් තියෙනවද වහන්සේලාගේ? ඔව් ඉතින් මෙහෙමයි. දැන් ජේසුට සම්බන්ධ වෙනවයි කියන්නේ අපි ජේසුගේ දිවසිවරෙක්ගේ තත්ත්වයට අපිපත් වෙනවා. ජේසුව ගෙනියන කෙනෙක් බවට පත් වෙනවානේ. එතකොට ජේසු අපෙන් බලාපොරොත්තු වෙන ජීවිත ක්‍රමය අපි ජීවත් කරන්නට ඕනේ. ඒක අපි ආදර්ශයෙන්ම පෙන්වන්න ඕනේ. ඒක ඉතින් ආදර්ශයෙන් පෙන්නද්දි සමහර විට වේදනාවන් අපහසුතාවයන් වැඩි. දැන් මම හොඳ ආකාරව මගේ ජීවිතේ මම ගත්තාම මම දෙව්සත්වලට යන්නට ගියේ. ඉතින් ජේසුගේ කාර්යය වෙනුවෙන් මම දෙව්සත්වලට ගියේ පූජකතුමෙක් වෙන්න. මම දෙව්සත්වලට ගිහිල්ලා මාස 3යි ගියේ. මගේ අම්මා හොඳටම අසනීප වුණා. මට දෙව්සත්වලේ ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මං ගිහලා අධිගුරු පියතුමාට කිව්වා ෆාදර් මට ඉන්න බෑ මම යන්න ඕනේ ගෙදර කියලා. ඊට පස්සේ ෆාදර් කිව්වේ ඒකයි ඔයගොල්ලන් ගෙදර ඔයා විතරයි පිරිමි දරුවෙකුට ඉන්නේ. ඒ නිසා ඔයාට පියතුමෙක් වෙන්න බෑ. ඔයා ගෙදර යන්න කියලා කිව්වා. මම ඉතින් ගියා ඒ වෙලාවේ ගෙදර. ඇත්තටම මොකද අම්මා අසනීප වෙච්ච අවස්ථාවනේ. ලොකු දැන් මම ජේසු වෙනුවෙන් පූජාත්තරය අපේක්ෂාවෙන් බොහොම ආසාවෙන් සෙමිනේරියට ගිහිල්ලා ඒ කටයුතු කරද්දී මං හිතුවේ නෑනේ අම්මා වසනීප කරලා මාව නැවත දෙව්සත්වලින් එළියට යවයි කියලා. ඒක ලොකු කරදරයක් ලොකු අපහසුතාවයක් නේ. මම මේ ගිය ගමන මට ආයෙ හැරලා යන්නට සිද්ධ වුණා. ඉතින් ඇත්තටම මම ඊට පස්සේ ගෙදර ගිහලා නැවත අම්මා සුව වෙනකන් ඉඳලා ඉතින් කටයුතු කළා. මම නැවත දෙව්සත්වලට එන්නේ යද්දී ඒ අධිගුරු පියතුමා මට කිව්වා නෑ පුතා ඔයා එන්න එපා. ඔයාට පියතුමෙක් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඔයාට පියතුමෙක් වෙන්න කැඳවීමක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඔය වගේ අභියෝග තියෙද්දි ඔයාව මම මෙතනින් ප්‍රොමෝට් කරලා ඉහළ සෙමිනේරියට යවුවෙන් පස්සේ එතන ඉන්න මේ රෙක්ටර් ස්වාමී මගෙන් ප්‍රශ්න කරන්න මේ පුළුවන් මේ ඇයි මෙහෙම එව්වේ කියලා. ඒ වගේ දැන් මට කිව්වා. ඒතකොට මම මුණු කඩා වැටීමන්නේ මං ජේසු වෙනුවෙන් කරන්න ගිහලා අන්තිමට මේ වෙච්ච කරදරේ. කොහොම හරි ඉතින් ස්වාමීන් වහන්සේට යම්කිසි සැලැස්මක් තියෙනවා ඒක ඉෂ්ට වෙනවා කියලින්ද මම අද ඇත්තටම පියතුමෙක් වුණා. මොකද ඊට පස්සේ ඒ දෙව්සත්තල බාර හිටපු අධිගුරු පියතුමා එතනින් මාරු වුණා. ඊට පස්සේ ආපු අධිගුරු පියතුමා මට නැවත ආරාධනා කළා. ඉතින් ඒ වගේ ඉතින් ඒකයි ලොකු අරගල ලොකු ප්‍රශ්න එනවා අපේ ජීවිතේ. ජේසුට සම්බන්ධ වෙද්දි ජේසුට ලං වෙද්දි අපි හිතන්න පුළුවන් දැන් පියතුමෙක් වෙන්න යන කෙනාට කවදාකවත් අරගලයක් නැති වෙන්න පුළුවන් කියලා. ඉතින් මමත් කල්පනා කළේ මම මේ ජේසු මේ වෙනුවෙන් ෆාදර් කෙනෙක් වෙන්න ආවා. මට මෙච්චර කරදරයක් වුණේ අපේ ගෙදරට මෙච්චර කරදරයක් වුණේ කියලා. නමුත් ඒක එහෙමයි. ඒක එහෙමයි. මොකද අපි ජේසුට ලං වෙනවා කියන්නේ ජේසු අපෙන් බලාපොරොත්තු වෙන දේ වැඩි. ජේසු අපෙන් බලාපොරොත්තු වෙන දේ අපි කරන්න මම හිතන්නේ ඔබටත් ඒක එහෙම වෙන්න පුළුවන්. මෙතන මේ ආයතනයටත් ඒක වෙන්න පුළුවන්. මේක ඔබ මේ දැන් වර්බම් නාලිකාව කියපුවාම බොහොම මේ කියන්නේ ලොකු මුදලක් තියනවායි කියලා එහෙම පටන් ගත්ත දෙයක් නෙමෙයි. බොහොම අමාරුවෙන් පටන් ගත්ත දෙයක්. නමුත් අද ඒක කොච්චර සේවයක් කරනවද? නමුත් මේ සේවය කරද්දිත් මොනතරම් අභියෝග එනවද? මොනතරම් ප්‍රශ්න එනවද? නමුත් මේ අභියෝග ප්‍රශ්න ඒක ඔක්කොමත් එක්ක අපි කරනවා. මොකද අපි ජේසුට යමක් කරාද ජේසු අපෙන් වැඩිපුර බලාපොරොත්තුත් වෙනවා. අපි මේ ජීවිත ක්‍රමයක් අපේ ඒ විදිහට විය යුතුයි කියලා ජේසු අපිට දැනුම් දීමක් කරනවා වෙන්න පුළුවන්. මධ්‍යස්ථ සිතුවිල්ලක පිහිටා සිට සමිදානන් වහන්සේගේ ආදරය කරුණාව අත්දැකීම පමණයි ඔබේ මගේ ජීවිතේ අපිට කිතුණුවන් විදිහට ඉතිරිව තිබෙන්නේ. මොකද උන්වහන්සේට මහිමේ ගෞරවය සියල්ලෙහි අපි අත්කර දිය යුතුයි. උන්වහන්සේගේ සැලසුම කවුරුන් කෙසේ කොහොම කීවත්
කවදා හෝ දිනයක උන්වහන්සේගේ කාලයට අනුකූලව අපි පෞද්ගලිකව ඔබ මම අපි අතරේ එකිනෙකාගේ ජීවිතය තුළ ඉටු වෙන්නට නියමිත නිසා. එහෙමනම් සාමාන්‍ය සමයේ 6 වන ඉරුදිනට අදාළ දේවාක්‍ය සංග්‍රහය පිළිබඳවයි හිතවතුනි අපි කතා කළේ. ආරම්භයේ සිට අපිට මේ පැහැදිලි කරා නේද? අපි හිසේ සිට පාදාන්තයේ දක්වා අපි නාපිරිසිදු වීම පමණක් නොව අපේ ජීවිතයේ පවිත්‍රතාවයයි අපි අදහස් කරන්නේ, විශ්වාස කරන්නේ. එතනින් එහාට ගියලා සමිදානන් වහන්සේ දේවතාත්තා විසින් ඔබේ මගේ ජීවිතයට ලබා දෙන්නා වූ සුවය ලබා ගැනීම සඳහා ඔබ මා තුළ අර පවුරු බිඳගෙන වැටකඩලු කඩාගෙන ඒ දේවල් බිඳගෙන ඒ සඳහා පිපාසයක් ඇති විය යුතුයි. ඒ සුවය ලබා ගැනීම සඳහා අපි ඉදිරියට ගමන් කළ යුතුයි කිසිත් නොතකා. අන්න එතකොට දේවතාත්තා ආදරෙන් ස්වාමීන් වහන්සේ ආදරෙන් මග බලාගෙන ඉන්නවා. මගේ පුතේ මගේ දුවේ කියලා ආදරෙන් මේ සුවය වැළඳ ගන්න. ඒ සුවය ඔබට මට ලබා දෙන්න. ඒත් එක්කම සුදෝ පවුල්තුමා ප්‍රකාශ කළා වගේ තවත් ක්‍රිස්තුවරයෙක් වෙන්න ආදර්ශයට ගන්න. මොන දේ කළත් ජීවිතේ පුංචිම දේ කළත් ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිසම කරන්න අද දවසේදී අපිට දේව වචනය ආරාධනා කළ ස්තුතිවන්ත වෙනවා. මේ ධර්මීක දේව ධර්මීක ගැඹුරු කරුණු ප්‍රායෝගික ජීවිතයට මුසු කළාට ගරු ගයාන් ප්‍රසන්ත පූජා ප්‍රසාදීන් වහන්සේට පියතුමිනි බොහොම ස්තුතියි. ආයිබෝවන් ජෙසු පිළ කියලා වහන්සේට සමුදෙනවා. එදෝතුනි ලබන සතියේ සූදානම් ධර්මයන්ෝ ධර්ම සාකච්ඡාව සමගින් එකතු වන්නේ. එක් ඔබට සුබ සතියක්. ආයිබෝවන් ජෙසු පිටයි.